හරි. රූප දෙක ඇඳගෙන ඉවරයි. ඔයගොල්ලෝ ගන්න ඇති කව කටුවයි කොලයකුයි වෘතයකුයි. හරි. දැන් අපි එන්නේ සමමිතිය කියලා මාතෘකාව ලිව්වට අපි මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ වෘතයක සමමිතිය. ලියගම් මාතෘකාව වෘතයක සමමිතිය. ඔයාලගේ අච්චු පොතේ මං හිතන්නේ 25 වෙනි පාඩමද 25ද 23ද 23 23 වෙනි පාඩම. හරිද? වෘත පාඩම යටතේ අපි පළවෙනි අනුමාත ඉගෙන ගන්න යන්නේ වෘතයක සමමිතිය ගැන. හරි. වෘතයක සමමිතිය කියලා ලියලා ඔයාලගේ ළඟ තියෙන කව කටුවෙන් තමන් කැමති ඕනෑම ප්‍රමාණයේ වෘතයක් ඇඳලා හරිද? ඒ වෘතේ කපලා වෙන් කරලා ගන්න. කව කටුවෙන් කපන්න බෑ. ඔව් කව කටුවෙන් කපන්න බෑ පුතේ. කතුරෙන් තමයි කපන්න ඕනේ. හරිද? කව කටුවක් නැත්නම් ගෙදර තියෙන වෘත්තාකාර හැඩ ඕන එකක් පාවිච්චි කරන්න. හරිද? වැඩ කරද්දී ඔයගොල්ලෝ කැමරා ඔන් කරගන්න. එතකොට මට ඔයගොල්ලෝ වැඩ කරන විදිය බලා ගන්න පුළුවන්. හරිද? ඒක නිසා කැමරා ඔන් කරන් වැඩ කරන්න සිග්නල් තියෙන දරුවෝ හැමෝම. එතකොට ඔයගොල්ලෝ කව කටුව පාවිච්චි කරලාද වෘතේ අඳින්නේ, වෘතේ කපනවද, මේ දේවල් ඔක්කොම මට බලා ගන්න පුළුවන් නේ. නැත්නම් සමහරක් හොඳලා මෙතනට වෙලා ෆෝන් එක දිහා බලාගෙන අන් ටීවී එක කියන ඒව බලනෝ. වටේ පිටේ ඔබ හොයනෝ. ලියන්නේ නැහැ, කියවන්නේ. හරි. ඉක්මන් කරමු. Sir, camarón ka හොන්නේ මොකද්ද? සර් camarón කරන්න සිග්නල් මදි. ආහා හරි. එහෙම කට්ටිය ඕනේ අනිත් කට්ටිය ඉක්මන් කරමු. මොකෝ මතිෂ කළුවරේ. හරි. මගේ මේ ලැප් එකේ කැමරේ නිකන් කළුවරයි වගේ පේන්නේ ඒකයි. ආහා ඒකයිනේ. හරි හරි. මම බැලුවා මොකද අඳුරේ කියලා මතිෂ. හරි. ඉසුරු ඔය හරියට සිග්නල් තියෙනවා මම දන්නවා. කැමරා ඔන් කරන් වැඩ කරන්න. දැන් මම බලනවා ඉන්න නම කියලා කියන කවුද මොකද හේතුව කියලා අහනවා. නැත්තම් ගෙදරට කෝල් එකක් ගන්න. ඉන්න බල. හරි සර්. හරි වෘතයක් කපා ගත්තද? හරි අනිත් කට්ටියත් ඉක්මනට වෘතයක් කපා ගන්න පොඩ්ඩක් ඉන්න. සුපුන් ලොකු වෘතයක් කපලා තියෙන සුපුන්. කො මතීෂගේ වෘතේ පෙන්වන්න බලන්න මතීෂ. ඉක්මන් කරන් කපා ගන්න ඕක. කො ඉන්දුවර හරි නවෝදා කො වෘතේ. පුතේ වෘතේ පෙන්වන්න. ඉක්මනට කපා ගන්න ඕක. හරි කො ගිත්මි වෘතයක් කපා ගන්න. ගිත්මි යාළුවා නැද්ද අද? සර් ඇහුනේ මොකද්ද යාළුවා නැද්ද කියලා ඇහුවේ ගිත්මිගේ. කො එනිෂා හරිද කතුරක් කො වෘතේ කපා ගත්තද? කො පෙන්වන්න බලන්න. නේ කහ පාට වෘතයක් නේ ෂෝක් නේ. එනිෂා මහත් වෙලා වගේ නේ. දැන් මට පා කියලා කියන්න බැරි වෙනවා. කො නුවන්ගේ වෘතේ ඔය වෘතේ කැපුවම හරියට වෘතේ වටේට තියෙන්න ඕනේ. හරි. ජාලිතගේ හරි. කො නිම්සර වෘතේ කපා ගත්තද? දෙව්මි කෞශල්‍යා. තශීමා කො වෘතයක් කපා ගත්තද මට පෙන්වන්න වෘතේ. කො තශීම නෑනේ. සනදී වෘතයක් කපා ගත්තද කො පෙන්වන්න. ඉසුරු මොකෝ මේ ඉසුරු හැංගිලා. තරුෂි වෘතයක් කපා ගත්තද? ඉසිර වෘතයක් කපා ගත්තද? සුපුන් වෘතයක් කපා ගත්තද? කො සුපුන්? ෂා. හරි චූටි වෘතයක් කපාගෙන තියෙන කට්ටිය බොහොම හොඳයි. දෙව්මි කෞශල්‍ය වෘතේ හොඳයි. හරි. හරි සනදී අනිත් කට්ටියත් මං හිතන්නේ මට පෙන්වුනේ නැතුණාට වෘතයක් කපාගෙන ඇත්තේ කියලා හිතෙනවා.
හරි. දැන් මම ඔයගොල්ලන්ට පුංචි ක්‍රියාකාරකමක් කරන්න දෙන්න හදන්නේ. හරිද? ටක් ගාලා ඔය වෘතේ හරිද? විවිධ පැතිවලට නවලා නුවන් වෘතයේ තියෙන සමමිතික අක්ෂ ගාන ගණන් කරලා කියන්න ඕනේ. ওই වෘතේ විවිධ පැතිවලට නවන්න. හරිද? එක එක පැතිවලට නවලා ඉක්මනට සම්මිතික අක්ෂ ටික ඔක්කොම අඳින්න. හරිද? අපි හිතමු වෘතේ මෙහෙම දෙකට මැදින් නැවුවා කියලා මුලින්. හරිද? ඒක දිග ඇරියා. හරිද? ඒ නැමුම් දාර හොඳට පිරිමදින්න ඕනේ. හොඳ එතකොට නැමුම් දාර බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආපහු වෙනත් පැත්තකට නැවුවා. ඒ විදිහට නවලා සම්මිතික අක්ෂ කීයක් තියෙනවද කියලා ඉක්මනට කියන්න. සර් ගණන් කරන්න බැරි තරම් තියෙනවා. නෑ ගණන් කරන්න බැරි වෙන්නේ නෑ. ඒක කරන්න නැතුව ඉක්මන් කරන්න. ඇත්ත සර් ගොඩක් තියෙනවා. හා ඉතින් ගොඩක් තියෙන ටික ගණන් කරලා කියන්නකෝ. ඔයාලට කරන්න ගණන් කරන්න පුළුවන් තරම් ගණන් කරලා කියන්නකෝ. බෑ ළමයි කම්මැලි නැතුව ඔක නවන්න ඕනේ. මයික් එක ඔන් වෙලා නුවන්. හරි. කො අනිත් කට්ටියත් ඉක්මන් කරන්නකෝ අනේ. මන්දපමා. සර් දැන්ට 25 නම තවත් තියෙනවා. ඉක්මන් කරන්න තවත් නවත්. ඉන්දුවර කීයක් නැව්වද? සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? 6යි සර්. 6යි. එච්චරද තියෙන්නේ? තාම නමනද? තාම නවනවා. හරි. කො අපේ මතීෂ? තාම 2යිද තාම 9ම. තාම 2යිද? අයියෝ ඉක්මන් කරන්න. 8යි සර්. 8යි. ඉක්මන් කරන්න අනිත් කට්ටිය. කො නිම්සර කීයක් ආවද නිම්සර? සර් 10ක් විතර නැමුවා. 10ක් විතර ආවා. තව ඉක්මන් කරන්න. කො තෂීම? තෂීමා? තරුෂි කීයක් තියෙනවද? තරුෂිගෙන් උත්තරයක් නැහැ නේ. තරුෂි නිදිද? තරුෂි කො චතුනි ඉන්නවද පන්තියේ? චතුනි සනදි කීයක් ආවද? සනදි එනීෂා කීයක් ආවද? එනීෂා කො එනීෂා ඇහෙනවද? කීයක් තියෙනවද? 20. 20යි. එච්චරද තියෙන්නේ? දැන් අර අපේ යාළුවට 25ක් ආවයි කිව්වනේ. සර් 50කටත් වඩා නමුවා. 50කටත් වඩා ආවනේ. අයියෝ මේ කට්ටිය මං හිතන්නේ කම්මැලි කමටද කොහෙද ඔක නවන්නේ නැද්ද කොහෙද? ඔය වෘතේ නවන්න ඉක්මනට. එතකොට ගණන් කරගන්න පුළුවන්. හරි උත්තරේ කවුද කියන්නේ කියලා බලාගෙන මම මේ ඉන්නේ. ගිත්මි කීයක් ආවද? 20යි සර්. 20යි. තව පුළුවන්. තව පුළුවන්. සුපුන් කීයක් ආවද? මතීෂ කීයක් එනවද? මතීෂ මන්න නැවද 20ක් 25ක් 25යි නේ. තව ගණන් කරන්න. තව පුළුවන්. තව පුළුවන්. කො සුපුන්ට කීයක් ආවද? 20යි සර්. අනේ ඉක්මන් කරන්න. තව පුළුවන් සුපුන්. සුපුන්
කෝ කෞශල්‍යයා කීයක් ආවද? ගොඩක් අවසර තව නොවනවා. තව කීයද කියලා දල වශයෙන් කියන්න බෑ. ගණන් කර කර නවන්න. එතකොට පුළුවන් කීයද කියලා කියන්න. හරි. ඔගොල්ලෝ මෙන්න මට ඉතින් වෘතයක් කපා ගන්න බැරි නිසා මම මෙන්න බෝඩ් එකේ වෘතය ඇඳලා තියෙනවා. මම නවනවා කියලා පෙන්වන්න මෙන්න මේ රතු පාට පෑනෙන් ඉරි අඳිනවා. හරිද? මුලින්ම මෙන්න මෙහෙම නැවුවා. හරිද? ඊට පස්සේ මේ විදියට නැවුවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට නැවුවා. හරිද? ඊට පස්සේ මේ පැත්තට නැවුවා. හරිද? හරි. 75යිලු සර්. හරි. මෙන්න ඊට පස්සේ මේ පැත්තට නැවුවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් මෙහෙම නැවුවා. හරිද? ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම නැවුවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මෙහෙම නැවුවා. හරිද? ඊට පස්සේ මෙතනින් මෙන්න මෙහෙම නවනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් ආපහු මෙන්න මේ අතරින් යන්න මෙන්න මෙහෙම නවනවා. හරිද? ආපහු මෙහෙම නවනවා. හරිද? ආපහු මෙහෙම නවනවා. ආපහු මෙහෙම නවනවා. මෙහෙම. පුතේ වෘතයකට තියෙන සමමිතික අක්ෂ ගාන අපේ නුවන් කිව්වා වගේ ගණන් කරන්න බෑ පුතේ. ඔයාලා අඳින වෘතේ හරිද ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න වෘතයකට තියෙන සමමිතික අක්ෂ ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ට නමන්න බැරි වුණාට හරිද මේ වෘතයකට තියෙන සමමිතික අක්ෂ ගාන අපිට ගණන් කරන්න බෑ. ගණන් කරන්න බැරි ගණන් ආවට පස්සේ අපි ළමයිට කියන්නේ මොකද්ද වචනේ? අයන්නෙන් පටන් ගන්න වචනයක් කියන. අනන්තයි. ගණන් කරන්න බැරි ගානක් අවම අපි කියන්නේ මොකද්ද? අනන්ත. අනන්තයි. හරි. එහෙනම් ඔයාලා ඔය නවපු වෘතේ හරිද? පොතේ අලව ගන්න ඉඩ චුට්ටක් ඉතුරු කරලා හරිද? ලියාගමු මෙහෙම. හරිද? ඉහත ක්‍රියාකාරකම අනුව ඉහත ක්‍රියාකාරකම අනුව ඉහත ක්‍රියාකාරකම අනුව අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අප්‍රමාණයිනේ. හා. හරි. ඉහත ක්‍රියාකාරකම අනුව ඉහත ක්‍රියාකාරකම අනුව වෘතයකට ඉහත සර් ඒක ක්‍රියාකාර අලවන්න. ඔව් අලවන්න ඉඩ තියන්න ඕනද? ඉහත ක්‍රියාකාරකම අනුව වෘතයකට ඇති වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන ඉහත ක්‍රියාකාරකමට අනුව වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන සමමිතික අක්ෂ ගණන ගණන් කළ නොහැක ගණන් කළ නොහැක ගණන් කළ නොහැක ගණන් කළ නොහැක එම නිසා එම නිසා එම නිසා එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන
එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන අනන්තයක් වේ. එම නිසා වෘතයකට ඇති සමමිතික අක්ෂ ගණන අනන්තයක් වේ. අනන්තයක් වේ. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ වෘතයක කොටස් නම් කිරීම. වෘතයක කොටස් නම් කිරීම. වෘතයක කොටස් නම් කිරීම. මාතෘකාවක්ද සර්? ඔව්. වෘතයක කොටස් නම් කිරීම. හරි. හරි. ඔගොල්ලෝ තව වෘතයක් කපා ගන්න ඉක්මනට. අච්චර ලොකු වෙන්න ඕනේ නෑ පුතේ පොඩි වෘතයක්. හොඳේ. ඉක්මන් කරන්න. තව වෘතයක් කපා ගන්න. කපා ඇති නේද ළමයි වෘතයක් කපන්න. තාම වෘතේ කපන ළමයි ඉන්නව නම් ටක් ගාලා මයික් ඔන් කරලා කියන්න. කපලි ඉවරයි මම වෘතයක් කපා ගත්තානේ. හරි ඉක්මන් කරන්න අනිත් කට්ටිය. හප්පලි වෙලයි සර්. ආ. මං කිව්වේ වෘතේ තාම කපන කෙනෙක් ඉන්නව නම් මට ඉක්මනට කියන්න.
හරි. හරි. දැන් ඔයගොල්ලෝ ඔය කපාගත්ත වෘතේ හරිද? මෙන්න මෙහෙම. එකිනෙකට විරුද්ධ පැති දෙකකට නවන්න. ඔයාලව කපාගත්ත වෘතේ එකිනෙකට විරුද්ධ පැති දෙකකට නමන්න. හොඳට නවල මේ නැමුම් දාර දිග මේ පිරිමැදින්න. ඒ පිරිමැද්දට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම එකක් එනවා. නැමුම් දාර හොඳට පිරිමැදින්න. ඒ පිරිමැද්දට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ හැඩයක් එනවා. හරි. දැන් ඔන්න අපි වෘතයක කොටස් නම් කරන්න යන්නේ පුතේ. ඔය විදියට නැමුපු නිසා ඔයාලා ඇඳපු වෘතේ මේ නැමුම් දාර දෙකම හරියටම එකිනෙක හමු වෙන ස්ථානයක් ආව නේද? අන්න එතනට අපි කියනවා හරිද වෘතයේ හරි මැද. මෙතන ඇවිල්ලා පුතේ වෘතයේ හරි මැද. වෘතයේ හරි මැදට අපි හරි සර්. කියනවා නමක් මෙන්න නම කේන්ද්‍රය. හරි. පුතේ මයික් ඕන් කරන්න එපා අනිත් ළමයිට ස්ක්‍රීන් එක පේන්නේ නැති වෙනවා. මං ඇහුවම උත්තර දෙන්න හොඳේ. මම නම කියලා අහන්නම්. හරි. වෘතයේ හරි මැදට අපි කියනවා මොකද්ද පුතේ? කේන්ද්‍රය. කේන්දරය නෙමෙයි කේන්ද්‍රය. කේන්ද්‍රය හොයාගත්තේ කොහොමද? වෘතයේ එකිනෙකට විරුද්ධ පැති දෙකකට නැමුවට පස්සේ ඒ නැමුම් රේඛා ගමන් කරන්නේ දෙකම එකිනෙක හමු වෙන්නේ මොකද්ද? කේන්ද්‍රය. වෘතයේ වටේට පුතේ මෙන්න මේ වෘතයේ වටේ තියෙන දාරෙට අපි කියනවා හරිද? පරිදි. මොකද කියන නම? පරිදි. වෘතයේ වටේ තියෙන මේ දාරෙට කියන නම පරිදි. හරිද? ඊළඟ එක. නේ? කේන්ද්‍රයේ ඉඳලා පරිදියට තියෙන දුර. කේන්ද්‍රයේ ඉඳලා පරිදියට තියෙන දුර. කේන්ද්‍රයේ ඉඳලා පරිදියට තියෙන දුර. අපි හඳුන්වනවා අරය. කේන්ද්‍රයේ සිට පරිදියට ඇති දුර අරය. පුතේ මේ කේන්ද්‍රයේ ඉඳලා පරිදියට කොහෙන් දුර බැලුවත් එකම අගයක් එන්නේ මේ අරය කියන දුර වෙනස් වෙන්නේ නැහැ. හරිද? මෙන්න ඊළඟ එක මේ එකින් එකට ලියා ගන්න දෙනවා කලබල නැතුව අහගන්න. වෘතයේ පරිදිය මත වෘතයේ පරිදිය මත ඕනෑම ස්ථාන දෙකක් ලකුණු කරලා වෘතයේ පරිදිය මත ඕනෑම ලක්ෂ දෙකක් මෙන්න මම මෙතන A කියලා දානවා මෙතන B කියලා දානවා මෙන්න මේ ලක්ෂ දෙක යා කරන රේඛාවට අපි කියනවා ළමයි මේක සාය නෙමෙයි හොඳේ ජාය මොකද කියන නම පිරිමි ළමයි ජාය කියලා කියන්නේ වැරදි විදිහට කියන්නේ නැහැ හරිද මෙන්න වෘතයේ හරි මැද කේන්ද්‍රය වෘතය වටා පරිදිය කේන්ද්‍රයේ ඉඳලා පරිදියට ඇති දුර අරය විදියට හඳුන්වනවා පරිදිය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ජාය කියලා හඳුන්වනවා ඒ වගේම වෘතයකට අඳින්න පුළුවන් දිගම ජාය හරිද වෘතයක් ඇතුලේ අඳින්න පුළුවන් දිගම ජාය මෙන්න දිගම ජාය වෙනකොට අනිවාර්යයෙන්ම කේන්ද්‍රය හරහා යන්නම ඕනේ හරිද දිගම ජාය අනිවාර්යයෙන් මොකද්ද කේන්ද්‍රය හරහා යන්න ඕනේ වෘතයකට අඳින්න පුළුවන් දිගම ජායට අපි කියන නම විස්කම්භය එහෙනම් මෙන්න කොටස් 1යි 2යි 3යි 4යි 5යි මෙන්න වෘතයක ප්‍රධාන කොටස් 5 මම ආපහු කියන්න වෘතයේ හරි මැද කේන්ද්‍රය වෘතය වටා පරිදිය කේන්ද්‍රයේ ඉඳලා
පරිදියට තියෙන දුර අරය. ඒක එකම අගයක් වෙනස් වෙන්නේ නැහැ එකම වෘතයක් තුල. වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා සාය නෙමෙයි ළමයි ජාය. ජාය. වෘතයකට අඳින්න පුළුවන් දිගම ජායට අපි කියනවා විස්කම්භය. මේක තව විශේෂත්වයක් තියෙන පුතේ. විස්කම්භය ඇවිල්ලා අරය වගේ දිග දෙගුණයක් වෙනවා. දැන් ඔය කියලා දීපු ටික එකින් එකට ලියා ගන්න ඕනේනේ. හරි. ලියා ගන්න කලින් ඔයාලා ඔය ඇඳපු වෘතේ පොතේ අලවල මේ කොටස් පහ නම් කරගන්න. නම් කරලා ඉවර වෙලා මං එකින් එකට කියනවා අපි දැන් මුලින්ම ගමු කේන්ද්‍රය. කේන්ද්‍රය. මෙන්න කේන්ද්‍රය කියන්නේ මොකද්ද කියලා මම කියනවා ඒක ඔයගොල්ලෝ ලියා ගන්න. හරිද? ඊළඟට පරිධිය. පරිධිය කියලා කියන්නේ මොකද්ද කියලා කියන ඔයගොල්ලෝ ලියා ගන්න ඕන ඔය විදියට. හරි ඉක්මන් කරමු. අපේ දරුවේ දිග මැසේජ් එකක් දාලා දුන්න මොකක්ද දාලා තියෙන්නේ? සර් ඕකේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. සිග්නල් නැහැ. දාන්න පුතේ. ඕකේ කියලා කියන්නේ මං හිතන්නේ මේ රූප සටහනේ වෙන්නේ නැතිනේ. ඒ වගේ උදව් අපේ ළමයිට කරලා දෙන්න පුළුවන්. හරි ෆොටෝ එකක් ගැහුවා. ගෲප් එකට දැම්මා. හරි අපේ උන්දල ඉක්මන් කරන්න ඕනේ.
හරි. ඔය ටික නම් කරගෙන ඉවර වෙච්ච දරුවෝ මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. සර් ඇන්දලි හරි මැසේජ් එකක් දාන්න පුතේ කැමරා ඔන් කරන්න එපා. එතකොට මේ සෝරි මයික් ඔන් කරන්න එපා. අනිත් දරුවන්ට මේ බෝඩ් එක පේන්නේ නැති වෙනවා. ඇතිනේ පුතේ ලබා දුන්න කාලේ. හරි. දැන් මේ එකින් එකට නම් කරගමු. හරි. ඔයාලට පේනවා ඇති නේද? හරි. ඔයගොල්ලන්ට පේනව නේද? කේන්ද්‍රය කියලා ලිව්ව චූටි රිකැලක් ගැහුවා මං කියන විස්තරය ලියාගත්තා. හරි. පළවෙනි එක කේන්ද්‍රය. පළවෙනි එක පුතේ කේන්ද්‍රය. වෘතයක හරි මැද. ඇහෙන්නේ පුතේ පළවෙනි එක කේන්ද්‍රය. මෙහෙම ලියාගන්න. වෘතයක හරි මැද. නැහැ රජිත කයින්. වෘතයක හරි මැද. වෘතයක හරි මැද. වෘතයක හරි මැද. කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘතයක හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. හරියට ඇහෙන්නේද? වෘතයක හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘතයක හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ඊළඟ එක වෘතය වටා පරිදිය දෙස නෑ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ඊළඟ එක පරිදිය වෘතයක වටා
ඇති වක්‍ර ගමන් මාර්ගය. වෘතයක වටා ඇති වක්‍ර ගමන් මාර්ගය. වෘතයක වටා ඇති වක්‍ර ගමන් මාර්ගය. වෘතයක වටා ඇති වක්‍ර ගමන් මාර්ගය. පරිධිය ලෙස හඳුන්වයි. වෘතයක වටා ඇති වක්‍ර ගමන් මාර්ගය. පරිධිය ලෙස හඳුන්වයි. වෘතයක වටා ඇති වක්‍ර ගමන් මාර්ගයේ පරිධිය ලෙස හඳුන්වයි. තුන්වෙනි එක අරය. තුන්වෙනි එක අරය. තුන්වෙනි එක පුතේ අරය. සර් හරියට ඇහෙන්නේ නැතා චුට්ටක් හයියෙන් කියන්නකෝ. තුන්වෙනි එක ඇවිල්ලා පුතේ අරය. මේ තව හයියෙන් කතා කරන්න අමාරුයිනේ. තුන්වෙනි එක අරය. මෙහෙම ලියා ගන්න. කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර 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 අරය ලෙස හඳුන්වයි. කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර අරය ලෙස හඳුන්වයි. ඊළඟ එක පුතේ ජාය. ඊළඟ එක ජාය. ළමයි සාය නෙමෙයි ජාය හොඳේ. ජාය. හරි ලියාගමු ජාය මෙහෙම. වෘතයක පරිධිය මත 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 ආයේ කියනවද සර්? වෘතයක පරිධිය මත වෘතයක පරිධිය මත ඇති වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක්
වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව යා කරනු ලබන යා කරනු ලබන රේඛාව ජාය ලෙස හඳුන්වයි වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව ජාය ලෙස හඳුන්වයි වෘතයක පරිධිය මත ඇති ඕනෑම ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව ජාය ලෙස හඳුන්වයි ඊළඟ එක පුතේ විස්කම්බය හරි මෙහෙම ලියා ගන්න වෘතයකට ඇඳිය හැකි 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 දිගම ජාය වෘතයකට ඇඳිය හැකි දිගම ජාය වෘතයකට ඇඳිය හැකි දිගම ජාය විස්කම්බය ලෙස හඳුන්වයි වෘතයකට ඇඳිය හැකි දිගම ජාය විස්කම්බය ලෙස හඳුන්වයි වෘතයකට ඇඳිය හැකි දිගම ජාය විස්කම්බය ලෙස හඳුන්වයි හරි ලියපු ටික ආපහු පොඩ්ඩක් එකපාරක් හරිද කියලා බලා ගන්න මම මෙන්න මුල ඉඳලා කියනවා වෘතයක හරිමැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි වෘතයක හරිමැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි ඊළඟ එක වෘතය වටා ඇති වක්‍ර ගමන් මාර්ගය පරිධිය ලෙස හඳුන්වයි වෘතය වටා ඇති වක්‍ර ගමන් මාර්ගය පරිධිය ලෙස හඳුන්වයි
කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර අරය ලෙස හඳුන්වයි. කේන්ද්‍රයේ සිට පරිධියට ඇති දුර අරය ලෙස හඳුන්වයි. ඊළඟ එක. වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් මෙන්න පරිධිය මත තියෙන ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ජාය ලෙස හඳුන්වයි. ජාය ලෙස. වෘතයකට අඳින්න පුළුවන් දිගම ජාය විස්කම්බය ලෙස හඳුන්වයි. වෘතයකට ඇඳිය හැකි දිගම ජාය විස්කම්බය ලෙස හඳුන්වයි. හරි පුතේ විනාඩියක් දෙන්නම් මේ ටික ඔක්කොම බලා ගන්න ආපෝ එකින් එකට අපේ මේ පාඩමට මේ ටික පිළිබඳ මන අවබෝධයක් ඕන වෙනවා. හරි ඊළඟට පුතේ මාතෘකාව ලියා ගන්න. හරිද? ඉවර නම් වෘත ඡාප මාතෘකාව ලියා ගන්න. වෘත ඡාප වෘත ඡාප වෘත ඡාප වෘත ඡාප වෘත ඡාප හරි දැන් කව කටුවක් ඕන වෙනවා හැමෝටම ළඟට. හරිද? කව කටුවක් කිට්ටුවට ගන්න වෙනවා මේ වැඩේට. නැත්නම් ටිකක් අමාරුයි මේක තේරුම් ගන්න. හරි මට දැන් එච්චර ලොකු කව කටුවක් මගේ ළඟ නැති නිසා මම කව කටුවක් හදාගත්තා. ඔයගොල්ලෝ hina වෙන්න එපා. මට මේ බෝඩ් එකේ රූප අඳින තරම් ලොකු කව කටුවක් නැහැනේ. හරි. මම කව කටුවක් හදාගෙන තියෙනවා. හරි. මේ රතු පාට එක තියෙන පැත්ත තමයි කව කටුවේ තුඩ. මේ කළු පාට එක තියෙන පැත්ත තමයි කව කටුවේ පැන්සල තියෙන පැත්ත. හරි. ඔන්න මම කව කටුව තියලා. හරිද? කව කටුව තියලා. මෙන්න මෙහෙම හැඩ අඳින්න. ඔයගොල්ලෝ අඳින්න එපා හොඳේ. එඳ ගන්නද
අඳින්න එපා. ඔයගොල්ලෝ බලන් ඉන්න. මේ කවකටුව තියලා මම විවිධ හැඩ ඇඳලා තියෙනවා. මේවා සම්පූර්ණ වෘතද පුතේ? මේවා සම්පූර්ණ වෘතයක්ද? නෑ සර්. නෑ නෑ වෘතයකින් කොටස් තියෙන්නේ. මේ වෘතයකින් කොටස්. වෘතයේ පරිධිය කොටසක් තියෙන්නේ. හරිද? වෘතයේ පරිධිය කොටසක් තියෙන්නේ. පැහැදිලි නේද? වෘතයේ පරිධිය කොටසක් තියෙන්නේ. දැන් හොඳට බලාගත්තනේ. හරි. හරි. ඔන්න දැන් වෘතයක් මං ඇඳා. හොඳට බලන්න මම දැන් කරන වැඩේ. මෙන්න මෙතන A කියලා හඳුන්වනවා. මෙතන A. මෙතන B. ඊළඟට කරන්නේ පුතේ A තුයි B තුයි යා කරා. දැන් අපේ ළමයි කල්පනා කරලා කියන්න මෙන්න මේ AB යා කරපු රේඛාවට කොහොමද කියන්නේ? යාය. යාය. මොකද කියන නම? මොකද කියන නම? ජාය. ජාය. හරි. මේ ජාය නිසා හරිද? ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට බලන්න. මේ ජාය නිසා මෙන්න මේ වෘතයේ පරිධිය වටේ මම මෙන්න මේ කළු පාටින් අඳින වගේ හැඩේ කොටසක්. මේ වගේ කොටසකුයි. හරිද? මෙන්න මේ රතු පාටින් තියෙන හැඩේ වගේ කොටසකුයි. මේක මම වෙන් කරලා ඇඳුවොත් මෙන්න මේ උඩ තියෙන කොටස. හරිද? මේ යටින් ඇදලා තියෙන්නේ මේ යටින් තියෙන කොටස. මේ යටින් ඇදලා තියෙන යටින් තියෙන කොටස. මේ වගේ කොටස් දෙකක් තියෙනව නේද? දැන් මම ඔයගොල්ලන්ට කලින් ඇදලා පෙන්නුවා මේව සම්පූර්ණ වෘත නෙමෙයි. වෘත වලින් මොකද්ද? කොටසක්. පුතේ මෙන්න මේ වගේ වෘතයක ජායකින් වෙන් කරනු ලබන පරිධිය කොටස් වලට අපි කියනවා පුතේ චාප. තේරුන්නේ නැහැ. මෙන්න අපෝ කියමු වෘතයක මෙන්න වෘතයක ජායක් මගින් මෙන්න ජායක් නිසා මේ ජාය නිසා කොටස් දෙකක් වෙන් වුණා නේද? පන්තියට ජොයින් වෙන්න බැරිලු. මොකද පුතේ? කාටද පන්තියට ජොයින් වෙන්න බැරිලු සර්. කවුද? ටිෂාන්ද? ගෲප් එකේ මෙසේජ් එකක් දාලා තියෙයිද? ඔව් සර්. ඔව් සර්. චතුනිටනේ. හරි මම එහෙනම් ඉතින් චතුනිට වීඩියෝ එක දාන්න. හරි. හරි පුතේ අපෝ පාඩමට එමු. ටිෂාන් දැන් මේ පන්තියට ආවේ. මුලින් හිටියේ නෑනේ. නෑ සර්. වෙලාවට එන්න ඕනේ අනිත් දවස්වලදී. හරි අපෝ පාඩමට එමු. මෙන්න පුතේ වෘතයක අපි ඇඳ ජාය නිසා මේ වෘතයේ පරිධිය කොටස් දෙකක් මෙන්න මේ උඩ හැඩේ තියෙන කොටසකුත්
මේ යට හැඩේ තියෙන කොටසකුත් වෙන් වුණා නේද? මෙන්න මේ වෙන් වෙන ලබන මෙන්න මේ වගේ හැඩවලට. හරිද? මෙන්න මේ වගේ හැඩවලට. මේ කුඩා වේවා. ඔය මෙන්න මේ වගේ හැඩවලට අපි කියනවා මොකද්ද නම? චාප. දැන් මේක මෙහෙම ලියලා හරියන්නේ නැහැ. පැහැදිලිව ලියා ගන්න. හරි මේ විදිහට ලියා ගමු. හරි මෙහෙම ලියා ගන්න. වෘතයක චාප කියලා මාතෘකාව ලියාගත්තනේ. හරි. වෘතයක චාප හඳුනා ගැනීම සඳහා වෘතයක චාප හඳුනා ගැනීම සඳහා වෘතයක චාප හඳුනා ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම වෘතයක චාප හඳුනා ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම භාවිතයට ගනිමු. වෘතයක චාප හඳුනා ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම භාවිතයට ගනිමු. හරි මෙන්න කරන්න ඕන වැඩේ. ඕගොල්ලෝ කව කටුව තියලා වෘතයක් අඳින්න. හරිද? ඒකේ තමයි මෙන්න මේ වගේ යට හරියට වෙන්නේ ලක්ෂ දෙකක් AB කියලා නම් කරා. AB යා කරන්න. හරිද? AB යා කරලා ABට උඩින් තියෙන ටික මෙන්න මේ උඩ පැත්තෙන් තියෙන වෘතා මේ උඩින් තියෙන චාප කොටස එකපාරට පෑනකිනුත් හරිද? ඊට යටින් තියෙන චාප කොටස වෙන පාට පෑනකිනුත් ඒක දිගේ අඳින්න. හරිද? මුලින්ම වෘතයක් ඇඳා ජායක් ඇඳා හරිද? ජායෙන් උඩ ටික එකපාරට ගෙනුත් ජායෙන් යට ටික වෙන පාටකිනුත් පාට කරන්න. මෙතන උඩින් C කියලා දාන්න මෙතන යටින් D කියලා දාන්න. තේරුන්නේ නැහැ. වෘතයක් ඇඳා හරිද? අහගන්න මුලින්ම වෘතය ඇඳා. පහළ හරියෙන් ලක්ෂ දෙකක් AB කියලා ලකුණු කරලා ජාය ඇඳා. මෙන්න ජාය. ඒ ජාය ඇඳපු නිසා මේ වෘතේ වටේට උඩින් කොටසක් වෙන් වෙලා තියෙනව නේද මෙන්න මේ. ඒ කොටස වෙන පාට පෑනකින් පාට කරා. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ දාර දිගේ වෙන පාට පෑනකින් මෙහෙම ඉර අරන් යන්න. මේ මම මේ ගෙනින් හිටියේ. යට කොටසේ තවත් පාට පෑනකින් ඉර අරන් යන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් එන්න ඕනේ ඔක ඇඳලා පස්සේ. නිල් පාටින් ওই ටික තියෙනවා. මේ ටික කළු පාටින් තියෙනවා. හරිද? ඒ උනට බැලුවම් පේන්නේ වෘතයක් වගේ. ඔන්න ඔහම තියෙනවා. ඉක්මන් කරමු. ඒ ජාය කියලා ලකුණු කරගන්නද?
හරි මෙහෙම ලියා ගන්න. යටින් ලියා ගන්න. ඉහත වෘතයේ ඉහත වෘතයේ AB ජාය නිසා ඉහත වෘතයේ AB ජාය නිසා AB ජාය නිසා AB ජාය නිසා AB ජාය නිසා වෘතෙහි පරිධිය සර් මුලින් ඉඳලා කියන්න. අයියෝ මම පොතක් බලන්නේ නෙමෙයි පුතේ කියන්නේ. හිමීට කිව්වේ අහගෙන ඉඳලා ලියන්න ඕන හොඳ. ඉහත වෘතෙහි इहत වෘතයේ ये AB जाय निसा AB जाय निसा AB जाय निसा वृतेहि परिधिय वृतेहि परिधिय वृतेहि परिधिय वृतेहि परिधिय वृते परिधिय मैंने बताया ACB हा मैंने बोर्ड එකේ තියෙනවා ACB हा मैंने ACB කියන කොටස මෙන්න ACB हा ADB ACB हा මොකද පුතේ ACB හා ADB කියන එක ලියා ගන්නද? ඔව් ACB हा ADB ලෙස කොටස් දෙකකට 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 වෙන් වී ඇත ලෙස කොටස් දෙකකට වෙන් වී ඇත කොටස් දෙකකට වෙන් වී ඇත කොටස් දෙකකට වෙන් වී ඇත මෙම කොටස් චාපයන් ලෙස හඳුන්වයි මෙම කොටස් චාපයන් ලෙස හඳුන්වයි මෙම කොටස්
චාපයන් ලෙස හඳුන්වයි. මෙම කොටස් චාපයන් ලෙස හඳුන්වයි. තවද හරි පොඩ්ඩක් ලියන්න නැතුව අපව පොඩ්ඩක් බලා ගන්න බෝඩ් එක දිහා. හරි දැන් ඕගොල්ලෝ දන්නෝ මෙන්න මෙහෙම උඩින් මේ විදිහේ හැඩයකුත් තියෙනවා යටින් මෙන්න මේ විදිහේ පොඩි කොටසකුත් තියෙනවා. මෙන්න මේ උඩින් තියෙන හැඩය වලට අපි දැන් කියවනේ ඡාප කියලා. හරි. පුතේ මේ උඩින් තියෙන ඡාපය ටිකක් ලොකුයිනේ. අපි ඒක නිසා මේකට කියනවා මහා ඡාපය. මොකද කියන්නේ? මහා ඡාපය. මේ යටින් තියෙන ඡාපය උඩ ඡාපයට සාපේක්ෂව කුඩා නිසා අපි කුඩා ඡාපය නෙමෙයි කියන්නේ පුතේ. සුළු ඡාපය. හරිනේ? මේ ඉහළින් තියෙන ඡාපය විශාල නිසා අපි ඒකට කියනවා මහා ඡාපය කියලා. ඊට සාපේක්ෂව අනිත් තියෙන ඡාපය කුඩා නිසා අපි ඒකට කියනවා සුළු ඡාපය. තවද මෙන්න ලියන්න. ACB තවද ACB ඡාපය තවද ACB ඡාපය මහා ඡාපය ලෙසද ACB ඡාපය මහා ඡාපය ලෙසද ACB ඡාපය මහා ඡාපය ලෙසද ADB ඡාපය ADB ඡාපය ADB ඡාපය ADB ඡාපය සුළු ඡාපය ලෙසද ADB ඡාපය සුළු ඡාපය ලෙසද හඳුන්වයි. ලෙසද හරි සුළු ඡාපය ලෙසද හඳුන්වයි. දැන් අපේ ළමයි කල්පනා කරනවා ඇති සර් අපි ආවේ ගණිත පන්තියකට ඒ වුණාට අද විද්‍යාව පන්තිය වගේ නෝට් එකක් විතරයි නේද ලිව්වේ අපිට ගණන් හදන්න තිබුණේ නෑ නේද කියලා. අපේ ළමයි බොහොම දුකෙන් ඉන්නේ. ගණන් හදන්න නෑනේ. මේ රූප ඇඳ නෝට් එකක් ලිව්වා විතරනේ. විද්‍යාව පන්තියකට ගියා වගේනේ. නේ ඔහොම ප්‍රශ්න තියෙනවනේ නේ අපේ ළමයිට. ගණන් පන්තිය ආවම ගණන් හදන්න ඕනේ එකතු කරන්න අඩු කරන්න ಗುಣ කරන්න. මුන්ට දැන් එහෙම දීලා ගණිතයේදී මේ වගේ පාඩමක් කියලා දුන්නම මේ හිතන්නේ ගණිත නෙමෙයි කියලා. සර් ඕකේ ගණන් තියෙනවා ඒක ඉලක්කමක්වත් ලියලා නැහැ. මේ ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු බෝලයි විතරයි නේ ඇදලා තියෙන්නේ. ඉන්න ගණිතයේදී ගණන් හදන්න විතරක් නෙමෙයි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මොකද්ද? සුළු ඡාපයයි මහා ඡාපයයි තමයි ඔය කියලා දුන්නේ. ඔව්. මේ වෘතේ මේ කේන්ද්‍රයේ මැදින් ඡාපයක් අඳින්න බැරිද? කේන්ද්‍රයේ මැදින් පොඩ්ඩයින් මම පෙන්නන්නම්. හොඳ ප්‍රශ්නයක්. මෙන්න වෘතයක් ඇඳලා
හරිද? මෙන්න කේන්ද්‍රය. කේන්ද්‍රයේ මැදින් යන හරියටම ජායක් ඇඳලා. හරිද? කේන්ද්‍රයේ මැදින් යන හරියටම ජායක් ඇඳලා. හරි මේ ජායට කියන විශේෂ නමකුත් තියෙනවා. මොකද්ද මේ ජායට කියන විශේෂ නම? විස්කම්භය. හරි. දැන් මෙහෙම ඇඳ නිසා මේකේ ඡාප කොටස් දෙකක් වෙන් වුණානේ. එකක් මෙන්න මේ උඩි පැත්තෙන් තියෙන ඡාපය. හරිද? අනිත් එක මේ යට පැත්තෙන් තියෙන ඡාපය. හරිද? හැබැයි මේ ඡාප දෙකම ප්‍රමාණයෙන් මොකෝ වෙන්නේ? සමානයි. ප්‍රමාණයෙන් සමානයි. ඒක නිසා මේකේ සුළු ඡාපත් නැහැ, මහා ඡාපත් නැහැ. එතකොට ඡාප දෙකම මොකෝ වෙන්නේ ප්‍රමාණයෙන්? සමානයි. හැබැයි මේවා මොකෝ වෙන්නේ? ඡාප තමයි. ඡාප ඒක ඡාපම තමයි. හැබැයි මේකේ සුළු ඡාප මහා ඡාප කියලා වෙන් කරන්න බෑ. හේතුව මොකද? දෙකම ප්‍රමාණයෙන් එක සමාන නිසා. හරිනේ පැහැදිලි නේ සනදී? ඔව් සර්. හරි. අපි දැන් පුංචි වැඩක් කරන්න හදන්නේ. හරිද? මෙන්න මේ ගාන ලියාගමු. ගානකුත් නෙමෙයි මෙන්න මෙහෙම මාතෘකාවල් ලියා ගන්න. දෙන ලද අරයන් සහිත වෘතයන් ඇඳීම. දෙන ලද අරයන් සහිත දෙන ලද අරයන් සහිත වෘතයන් ඇඳීම. දෙන ලද අරයන් සහිත වෘතයන් ඇඳීම. දෙන ලද අරයන් සහිත වෘතයන් ඇඳීම. ඔන්න ගානක්. හොඳේ. දැන් බලමු කොහොමද සෙන්ටිමීටර් අරේ සෙන්ටිමීටර් 4ක් වුණ වෘතයක් අඳින්නේ කොහොමද කියලා බලන්න. පුතේ පළවෙනියෙන්ම මේකට අපිට ඕන වෙනව මොකද්ද? කව කටුව. කව කටුව නැතුව මේ වැඩේ කරන්න බෑ. හරිද? කව කටුව අරගෙන හරිද? මම පොඩ්ඩක් කව කටුවේ හැඩේ පොඩ්ඩක් ඇඳුතින්. ඔයාලා හිතන්න කව කටුව මේ තියෙන්නේ කියලා. ඕගොල්ලෝ කව කටුවට පැන්සල දානකොට හරිද? කව කටුවට පැන්සල දානකොට මේ කව කටුව හරියටම කෙලින් ඔයාලගේ පොත උඩින් තියාගන්න. මං හිතමු ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මෙහෙම කියලා. හරිද? ඔයාලගේ පොත තියෙන්නේ කව කටුව මෙන්න මෙහෙම හරියට උඩින් තියාගන්න. මෙහෙම හරියට කෙලින් වෙන විදියට. හරිද? එහෙම තියලා බලන්න කව කටුවේ තුඩයි හරිද? කව කටුවේ තුඩයි පැන්සලේ තුඩයි එකම මට්ටමක තියෙනවද කියලා. සර් චිත්‍රද කරේ නෑ චිත්‍ර නෙමෙයි. ඔව්. හරිද? මේ අහන්නකෝ. කව කටුවේ තුඩයි පැන්සලේ තුඩයි එකම මට්ටමේ තියෙනවද කියලා බලන්න. එහෙම තියනවද කියලා මුලින්ම බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ කව කටුව පාවිච්චි කරලා කරන්න යන නිර්මාණ බොහොමයක් වැරදිලා. ඒ වගේම කව කටුවට දාන පැන්සලේ තුඩ හරිද? මෙන්න මෙහෙම තියෙන බෑ. මෙන්න තුඩ ලොකු කරලා ඇඳලා පෙන්නන්නේ. හරිද? තුඩ මෙන්න මේ විදියට ගෙවිලා තියෙන්න බෑ. හරිද?
ඔයාලගේ කව කටුවට දාන පැන්සලේ තුඩ අඩුම තරමේ ඔන්න ඔය හැඩයටවත් තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ වගේ මහත් වෙලා බෑ තුඩ. තුඩ බොහොම සියුම් වෙන්න ඕනේ. ඒකින්ද නිතරම කව කටුවට දාන පැන්සලේ තුඩ උල් කරගන්න. හරි. ඊට පස්සේ හරිද? දැන් කව කටුවට මොකද්ද අරය සෙන්ටිමීටර 4ක් වුණ වෘතයක් අඳින්න කියලා කියන්නේ. මෙන්න අරය සෙන්ටිමීටර 4. අරය 4 සෙන්ටිමීටර වුණ වෘතයක්. එහෙනම් මෙන්න අඩි රූල. අඩි රූලේ මෙන්න බිඳුව. හරිද? අඩි රූලේ බිඳුව. 4 ඉලක්කම තියෙන පුතේ මෙන්න මෙතන. හරි. මෙන්න කරන විදිය. කවකටුවේ තුඩ ගිහිල්ලා පුතේ බිඳුව කියන රේඛාවට හරියටම තියෙනවා. ඊළඟට කවකටුවේ පැන්සල තියෙන රේඛාව කීය දක්වා අදින්න ඕනද? හරියටම 4 දක්වා අදින්න ඕන. ඇදලා ඉවර වෙලා කවකටුව ආපහු මෙතන උඩින් උස්සලා ආපහු මෙතනින් තියන්න. මොකද කරන්නේ කිව්වේ? කවකටුව මෙහෙම මුලින්ම මෙන්න මේ අඩි රූල නම් හරිද? මේකේ මෙතන ඉඳලා නම් කවකටුව තියෙන්නේ මෙන්න මේ දුර මෙහෙම අරගෙන හරිද? මෙහෙ කළා මේක මේ දුර ඇඩ්ජස්ට් කරලා හරි ගස්සගෙන මෙහෙම මේව කළා. හරිද? දැන් අපි මේ දුර ගන්නවනේ. අරගෙන වෘතය අඳින්න කලින් ආපහු එක සැරයක් මෙහෙම තියලා බලන්න මේක උඩින් හරියටම සෙන්ටිමීටර 4ද කියලා. ඒ කියන්නේ දෙපාරක් චෙක් කරන්නම ඕනේ. මේ පියවර පුතේ මේව කම්මැලිකමට නොකර හිටියොතින් 11 වසරේ පන්තියේ නිර්මාණ ගාන ගොඩාක් වෙලාවට වරදීවි. ඒක නිසා මේ මං කියන දේවල් අනිවාර්යයෙන්ම දෙනවා. මොකද්ද පළවෙනි පියවර? පැන්සලේ තුඩ හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම කවකටුවේ තුඩයි පැන්සලේ තුඩයි එකම මට්ටමක තියෙන්න ඕනේ. හරිද? මේවා මේ තියරි විදියට නැත්නම් නෝට් එකේ ලියන්න දෙන්න විදියක් නැහැ. හරිද? හරිද? ඊට පස්සේ කවකටුවේ තුඩ බිඳුවට පැන්සලේ තුඩ අපිට අවශ්‍ය වෙන දුර ප්‍රමාණයටත් ඇදගෙන ගිහිල්ලා ඒක ඒ දෙක උඩට හරියට සමපාත කරගන්න. කවකටුව ආපහු ඉවතට අරගෙන ආපහු සැරයක් මෙතනට ගෙනල්ලා තියලා බලන්න මේ දුර හරියද කියලා. මේ දුර වෙනස් වෙලා නම් ආපහු දුර හදාගන්න. ඒ ගත්ත දුර දෙපාරක් හරිද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ළමයි හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ බලන්න. හරිද? මට කැමරා ඔන් කරලා පෙන්වන්න පුළුවන් නම් වඩා හොඳයි. කවකටුවේ උඩින් අල්ලගෙන හරිද? කවකටුව සම්පූර්ණම රවුමක් කරකවන්න පුළුවන් වෙන්න ඕනේ. කවකටුවේ උඩ මෙන්න මෙතනින් අල්ලගන්න. හරිද? මෙතනින් අල්ලගෙන පොත කරකවන්න බෑ. හරිද? පොත උඩ තියලා එකපාරින්ම කරකවල වෘතය අඳින්න ඕනේ. සමහරක් ළමයි අඳිනකොට වෘතේ හරිද මෙන්න මේ හරියට විතර අඳිනකොට අත කරකව ගන්න බැරි වෙනවා. හරිද? ඊට පස්සේ කරන්නේ ආපහු කවකටුව මෙහෙම කරලා අල්ලගෙන අඳිනෝ. එතකොට නිකන් වෘතේ තියෙන්නේ ඔන්න ඔහොම වගේ. ඔන්න ඔහොම අර චිත්‍ර ඇඳලා වගේ. හරිද? ඔන්න ඔහොම වෘතේ තියෙන්නේ. හරිද? ඒක නිසා මම ඔයගොල්ලන්ට දැන් දෙන පුංචි මට හැමෝම වීඩියෝ ඔන් කරලා පෙන්වන්න ඕනේ. හරිද? මෙහෙම එක වටයක් සම්පූර්ණයෙන්ම අත කරකවන්න පුළුවන් වෙන්න ඕන. හරිද? මෙහෙම ටිකක් කරනකොට මෙහෙම පැන්සල ලිස්සලා කියලා කවකටුව ලිස්සලා යන්න බෑ. හරි. දැන් මම එක කෙනෙක්ගේ නම කියනවා. ඒගොල්ලෝ මට පෙන්වන්න ඕනේ කැමරා එක ඔන් කරලා කොහොමද අඳින්නේ කියලා. සිග්නල් නැති කට්ටිය ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. ෆොටෝ එකක් මේ පුංචි වීඩියෝ එකක් දාලා දාන්න ගෲප් එකට. හරි ඉක්මන් කරමු බලන්න. ඉන්න මම දැන් නම කියන එක්කෙනා තමයි මේක කරන්නේ. හරි මුලින්ම බලමු. මතීෂ. හරි. කො මතීෂ? කරන් බලන්න. ඔතනම ඕනෙත් නෑ වෙන තැනක ඇඳත් කමන්නේ නෑ. ඔතන අපරාධ වෙනවනේ. අන්න රෙහා කොනෙන් ඉස්සුනා නේද? එහෙම බෑ මතීෂ. එකපාරෙන් අඳින්න ඕනේ. ආපහු සැරයක් අඳින්න. ඊට යටින් අඳින්න බලන්න ආපහු සැරේ. අන්න බැරි වුණානේ යට ටික ඇඳුන්නේ නෑනේ හරියටනේ. හරි.
ඔහොම බෑ. එකපාරෙන් අඳින්න පුරුදු වෙන කොලයක. කොලයක දෙපාරක් විතර ඇඳලා. කොහොම අදිෂ මයික් එක ඔන් කරා? ඔයාට එකපාරෙන් අඳින්න බැරි වුණා නේද? පළවෙනි එක බැරි වුණාස දෙවෙනි කරන්න යනවා. හරි දෙතුන් පාරක් ඇඳලා එකපාරින් වෘතේ කරකවන්න බලන්න කොළ දෙක කොලයක විතර ඇඳලා. හරි කෝ අපේ ඊළඟට ඉන්නේ කෝ දෙව්මි. දෙව්මි කෞශල්‍ය. මට ඔහොම පේන්නේ නැහැ පුතේ. කැමරා එක මේ හරි කමන්නේ අඳින්නකෝ බලන්න. වෙන තැනක අඳින්න. ඔය දැන් එක මුඩනේ අඳින්නේ. නෑ ඕකේ පොතේ පහලට හරියට වෙන්න අඳින්න. අන්න හරි. අන්න පැන්සල් ඉස්සුනානේ. බෑ එහෙම පාට කර කර අඳින්න බෑ පොතේ. සම්පූර්ණ තනි වටෙන් රවුමම කරකවන්න ඕනේ. දැන් ඔයා මෙහෙම පාට කර කර දෙතුන් පාරක් ගිහින් අඳින්නේ. එහෙම බෑ. එක රවුමෙන් වෘතය ඇඳෙන්න ඕනේ. දැන් අපේ ළමයි මෙහෙම අඳිනවා. දැන් පළවෙනි පාර වෘතය ඇඳම හරිද? පළවෙනි පාර වෘතය ඇඳම හරිද? ඔන්න ඔහොම ටිකක් ඇඳලා ආපහු මේ හරියෙන් ටිකක් ඇඳුණා. දැන් මේක පාට කරලා ආපහු හරි ගස්සනවා මෙන්න මෙහෙම. එහෙම බෑ. තනි වටෙන් රවුමම කරකවෙන්න ඕනේ. කො ඊළඟට කවුද ඉන්නේ අපේ? කෝ එනීෂ පෙන්න කෝ එනීෂ කරන්න බෑ. අන්න අතන එනීෂ අත ඉස්සුණා. කොලේ කරගෙන ප්‍රැක්ටිස් කරන්න. එක වටෙන් රවුමම අඳින්න පුළුවන් වෙන්න ඕනේ. බෑන් ඉස්සුණානේ නේ. බලන්න ආපහු චෙක් කර. කෝ අපේ සුපුන් පෙන්න. දැන් සුපුන් අඳින් බලන්න. හරි මම බලන් ඉන්නේ අඳින්. කෝ සුපුන් අඳින්. වෙන තැනක අඳින්න බලන්න සුපුන්. ඕක අන්න හරි. ඒ හරි නැවත ඉඩම අදින එහා පිටුව හරවන්න. අනෙතන අදින් බලන්න. පස්සේ මකලන්න. සුපුන් තරමක් හොඳයි. කෝ නුවන් පෙන්නන්න බලන්න නුවන්. ඔතන මැතත් වෙන කොලයක ඇඳත් කමන්නේ නැහැ නුවන්. නුවන් බෑ අත ඉස්සුනානේ. එහෙම බෑ. තනි වටෙන් රවුම කරකවෙන්න ඕනේ නුවන්. ආපහු නුවන් කො මයික් එක පොඩ්ඩක් ඔන් කරා. කෝ හරි නිම්සර අඳින්න බලන්න මම බලන් ඉන්නේ නිම්සර. Hi sir. පොඩ්ඩක් එන්නේ මේ නිම්සර අඳිනකම් පොඩ්ඩයි. නිම්සර හරි නේද? දෙපාරක් පාට කරන්න බෑ. ගිට්මිකෝ? ගිට්මි පේන්නේ නැහනේ. ගිට්මි හරි දැන් අදින් බලන්න. ගිට්මි की सिग्नल लॉस्ट වෙනෝනේ ගිට්මි. නවෝදා කො නවෝදා හරි නවෝදා දෙන්න බලන්න පුතේ. නවෝදා කොහෙ ගියද දන්නේ නැහැ. සිග්නල් නැහැ පුතේ ඔයගොල්ලන්ට. කෝච් කො ඉඳුවර මම බැලුවේ නෑ. කෝ ඉඳුවර ඉන්නවද?
දුවර නැද්ද? දුවර නැහැ. සර් මගේ එක හරියද? කවුද පුතේ? ගිත්මිත? ඔව් සර්. ගිත්මි ඔයා ටිකක් ඒක අඳිනකොට වීඩියෝ එක මේ ස්ට්‍රක් වුණා මට බලා ගන්න බැරි වුණා හරියට. සර් මගේ එක බල අතන පාට කරන්න බෑ පුතේ දෙවෙනි වතාවට. තනි පාරින්ම අඳින්න ඕනේ. ඒ වෘතේ ඇඳලා ඉවරුනාම ආපස්සට ගන්න බෑ. හරි. මේ හගන්න. හරි. මෙන්න ඔයාලට අද දවසේ මම පන්තියේදී ගැන්නුවා වෘතයක කොටස් නම් කිරීම. හරි. පුංචි ක්‍රියාකාරකමක් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා. half sheet කොලයක් අරගෙන හරිද? විවිධ ප්‍රමාණයේ වෘත අඳින්න ඕනේ. හැබැයි හරිද? මෙන්න මේ අත මෙහෙම සම්පූර්ණයෙන්ම වටයක් කරකවන්න ඕනේ. හැබැයි ඒ වටේ කරකවද්දි මෙහෙම පාට කරලා රැඳෙන්නේ නැති ටික ආපහු ඇඳලා එහෙම බෑ. හරිද? දෙන හෝම්වර්ක් එක තමයි ඔයාලට මෙහෙම සම්පූර්ණයෙන්ම අත කරකවල එකපාරින් අඳින්න වෘත දෙකක්. හරිද? ගෙදර අම්මලා හරි තාත්තලාට හරි වීඩියෝ කරන්න කියලා මට ගෲප් එකට එවන්න. half sheet කොලයක හරිද? සම්පූර්ණයෙන්ම තනි පාරෙන් කවකටුව මෙහෙම රවුම කරකවන්න ඕන. හරිද? අන්නේ විදිහට කරකවලා එහෙම අඳිනකොට මෙහෙම කරකවල ඉවරුනාම ආපහු මේක උඩ පාට කරන්න යන්න එපා. හරිද? සම්පූර්ණයෙන්ම අන්නේ විදිහට අඳින හරිද? වෘත දෙකක් ඇඳලා ඒ වෘත දෙක අඳින විදිය මට වීඩියෝ කරලා මට දාන්න ඕනේ ගෲප් එකට. ඔව් පුළුවන් තරම් ඉක්මනට ඒක තමයි මේ සතියේ දෙන හෝම්වර්ක් එක. හරිද? මේ පාඩම ඉවර නෑ. හරිද? ඒ වගේම අද මම පාඩමේදී ඔයගොල්ලන්ට අර්ථ දැක්වීම් කිහිපයක් කියලා දුන්නා. පරිධිය, කේන්ද්‍රය, විස්කම්භය, ජාය සහ ඡාප. මෙන්න මේ කොටස් වල අර්ථ දැක්වීම් ටික කටපාඩම් කරලා හරිද? වොයිස් මැසේජ් එකක් විදියට හරිද? මට එවන්න ඕනේ. උදාහරණයක් විදියට මෙන්න මෙහෙම හැබැයි ඒක කරනකොට ඔයගොල්ලෝ අවංකව කරන්න ඕනේ. පොත බලාගෙන කියවන්න එපා. මෙහෙම කරන්න. අපි හිතමු වෘතයක ජාය කියලා එක මැසේජ් එකකට එවන්න 3-4කට නැතුව. හරිද? හරි. එහෙනම් අපි පළවෙනියෙන්ම ගත්ත වෘතය. කේන්ද්‍රය යන වෘතයක කේන්ද්‍රය යනු වෘතයේ හරි මැද. ඊළඟට පරිධිය. වෘතය වටා පරිධිය ලෙස හඳුන්වයි. අරය කියලා කියන්නේ වෘතයේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුර අරය. ඒ විදිහට වොයිස් මැසේජ් එකක් විදිහට මට ඔයාලා එවන්න ඕනේ. එහෙනම් හෝම්වර්ක් දෙකයි දුන්නේ. එකක් වෘතය අඳින එක. අනිත් එක ඔයාලට දීපු අර්ථ දැක්වීම් ටික. දෙකටද සර් දාන්නේ? ඇහුන්නේ නැබදේ මොකද්ද? ගෲප් දෙකටද දාන්නේ? ඔව් ගෲප් එකට දාන්න ගෲප් එකට දාන්න. පැහැදිලිද කියපු එක? සර් සර් රෙකෝඩ් එක සර් ලින්ක් එක දානවද සර්? මට තේරුන්නේ නැහැ රෙකෝඩ් එකක් කරලා සර් මේ මීටින් එකේ රෙකෝඩ් එක දානවද සර් ගෲප් එකට? අද වීඩියෝ එකේ රෙකෝඩ් එකද? ඔව් සර්. අද ඒක දානවා මම කොහොමද ගෲප් එකට? හෙට උදේට දාන්නේ. සර්. හරි. සර් වර්ගඵලයේ පාඩමේ වීඩියෝ මොකද වර්ගඵල පොඩ්ඩක් ඉන්න නුවන් වර්ගඵලයේ පාඩමේ වර්ගඵල පාඩමේ මේ සංයුක්ත තල රූපවල වර්ගඵලය කියන ඒ ටිකේ කොටසේ වීඩියෝ එක මට කියලා තිබුණා පුතේ චුට්ටක් මට මේ වීඩියෝ එක හොයාගන්න වෙලා ගියා ඒකයි මට පුළුවන් නම් ඉනිෂා චුටි උදව්වක් විදියට සංයුක්ත තල රූපවල වර්ගඵලය කියන පාඩම ඔයගොල්ලන්ට මම කරපු දවස ඉනිෂාරි කවුරු හරි කමන්නේ කරපු දවස පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න ගෲප් එකට එහුන්ට මට වීඩියෝ එක හොයාගන්න ලේසියි පුතේ. හරිනේ සංයුක්ත තල රූපවල වර්ගඵලය කියන පාඩම කරපු දවස පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න. එතකොට මට ඒකේ වීඩියෝ එක එවන්න ලේසියි. හරිද දිනේ? හරි. තව නුවන් මොකද්ද කියන්න ගියේ නුවන්? සර් මට කටුණා අර ඉස්සෙල්ලා කියප එක පොඩ්ඩක් ආයිත් කියන්නකෝ. අනුවන්ට මම කිව්වේ ඔයාලා වීඩියෝ එකක් හරි ගස්සලා ඉවන්න ඕනේ තනිය වෘත දෙකක් හරිද කොලයක වෘත දෙකක් අඳින්න ඕනේ මෙහෙම අතින් කරකවන්න ඕනේ සම්පූර්ණම වටේ හරිද මෙහෙම කැඩි කැඩි කරකවෙන්න බෑ හරිද ඒ වගේම ඔය වෘත පාඩමේ මම අර්ථ දැක්වීම් ටිකක් කියලා දුන්නනේ කේන්ද්‍රය අරය පරිධිය විස්කම්භය ඊළඟට ඡාපොනෝවා ඒ අර්ථ දැක්වීම් ටිකත් හරිද මතක් يعني පාඩම් කරලා මතකෙන් රෙකෝඩින් කරලා එවන්න ඕනේ
හරිනේ හරි චතුනේ හිටියේ voice නෑනේ message පන්තියේ එකක් නේ? මම වීඩියෝ එක එවන්නම් මොකද නුවන් හා සර්. voice message එකක් නෙමෙයි නිසා වොයිස් මැසේජ් එකක් විදිහට රෙකෝඩ් කරලා එවන්න පුළුවන් නේද ඔයගොල්ලොන්ට දන්නවනේ අර WhatsApp වල ගිහිල්ලා අර ඔව් මයික් sir voice Ah. message පුළුවන් සර්. වොයිස් මැසේජ් එකක් විදිහට එවන්න හරි. වෙන ගැටලු තියෙන කට්ටිය ඉන්නවද හරි ඒ වගේම ගිය මාසේ 15 වෙනිදා ඉඳලා මේ මාසේ 15 වෙනිදා දක්වා අදාළ නිබන්ධන මං එවලා තියෙන්නේ හරිද ඔයගොල්ලෝ අර සමහරක් දෙමව්පියෝ වැරදි වැටීමක් ඉන්නෝ අර මාසේ විදියට ගන්න හින්දාගෙන පළවෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා අපේ පන්තියේ පොතේ මාසයේ අපි සංකේතවත් කරේ පළවෙනිදා ඉඳලා නෙමෙයි 15 වෙනි ඉඳලා ඊළඟ 15 වෙනිදා දක්වා ඒ කියන්නේ මේ 15 වෙනිදා දක්වා අදාළ නිබන්ධන මං එවලා තියෙනවා එතකොට ලබන සතිය කියලා කියන්නේ ඔයගොල්ලන්ට අලුත් මාසයක්. ඒකට අදාළ නිබන්ධන මම ඔයගොල්ලන්ට එවන්නම්. ඔයගොල්ලෝ මේ නිබන්ධන ගන්න. හරිනේ? අපි ප්‍රාර්ථනා කරනවා ලබන මාසේ නෙමෙයි ඊළඟ මාසේ අපිට පන්ති පටන් ගන්න පුළුවන් වේවි කියලා. මොකද පුතේ? ඒව කරන්නේ නැද්ද sir? ඒවල තියෙන ගණන් ඔයගොල්ලෝ හදන්න ඕනේ. ටියුට් වල ටියුට් එකේ තියෙන ගණන් ඔයගොල්ලෝ හදන්න. බැරි ඒවා තියෙයි නම් ඒවල ෆොටෝස් ගහලා මට එවන්න. එතකොට මම ඒවා හදන හැටි ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරිනේ? කන්නඩි දෙකක් බිම් වැටෙනවද කොහෙද නේ නීෂ? හරි. එහෙනම් සියලු දෙනාටම නිරෝගීමත් සතියක් ප්‍රාර්ථනා කරමින් අද අපි පන්තියේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. ලබන සතියේ ඉරිදා මුණ ගැහෙමු. පොඩ්ඩක් අද රෝගී තත්වයක හිටියත් ඔයගොල්ලොන්ගේ පන්තිය කරේ අපිට ඉක්මනට පාඩම් ටික ඉවර කරන්න ඕන නිසාවෙන් සහ වරාපිටියේ ළමයි දන්නෝ හරි තව කල් තියෙනවනේ මං අනිවාර්යයෙන්ම වරාපිටියේ ළමයිගේ 8 වසරේ පාඩම් ටික ආවරණය කරලා දෙන්න ඕනේ මොනියම් හෝ ක්‍රමයකින් මගේ වගකීමක්. ඒක නිසා වරාපිටියේ ළමයි දන්නෝ ඒකට හේතුව මොකක්ද කියලා ඒක නිසා තමයි මම මේ අඩුපාඩුකම් මොන වුණත් පාඩම් ටික ඉවර කරලා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට 9 වසරේ ඉඳලා වැට්ටික් කරගෙන යන්න පුළුවන් නිසා ඉස්සරහට. හරි. එහෙනම් සියලු දෙනාටම නිරෝගීමත් සතියක් ප්‍රාර්ථනා කරමින් හරි. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් sir. ආයිබෝවන් sir.